84,000ක් බෝසත් මහසත්වරු වූහ. ඔවුන් අනුත්තර සම්‍යක් සම්බෝධිය සෙවීමකින් කිසි දිනක අපහසුතාවයට පත්වී නැත. ප්‍රතිගමන ඒ තත්ත්වයට පත් සියලු දෙනා සම්බෝධියෙහි ධාරණීය ලබාගෙන ඇත. ධර්මය ව්‍යක්ත ලෙස දේශනා කිරීම ඊතා කැමැත්තෙන් සිටින්නෝය. ධර්ම චක්‍රය ආපසු නොකැරකෙනසේ කරකවන ලද අය වූහ. ඔව්හු අසංඛ්‍ය සංඛ්‍යාත බුදුවරුන්ට පුද පූජා පැවැත්වූවෝ වූහ. තවද බුදුවරුන් ඉදිරියේම නොයෙක් කුසල් මූල රැස් කළෝ වූහ. ඔව්හු බුදුවරුන්ගේ ප්‍රසාදයට ලක් වූවෝ වූහ. මෛත්‍රිය පුරුදු කර ඇති අතර බුද්ධ විඥාණයට ඇතුළු වීමට හොඳ සුදුස්සෝ වූහ. බුදුන්ගේ මහා විඥාණයට ගැඹුරින් ඇතුල්ව සසර තෙර කරා ලං වූවෝ වූහ. ඔවුන්ගේ කීර්තිය අනන්තා පරිමාණ ලෝකවල පැතිර ගොස් තිබූ අතර ඔවුහු අනන්ත සියදහස් සතුන් සසරින් ගලවා ගැනීමට හැකි වූවෝ වූහ. ඔවුන්ගේ නම් පිළිවෙලින් මෙසේය. කුමාර බුහුත මංජුශ්‍රී, අවලෝකිතේශ්වර, මහා ස්ථාම ප්‍රාප්ත, සර්වාර්ථ නාම, නිත්‍යෝදු යුක්ත, අනිශිප්ත ධූර, රත්නපාණී බහිශ්‍යශාරාග, ප්‍රධාන ශූර, රත්නචන්ද්‍ර, රත්නප්‍රභා, පූර්ණචන්ද්‍ර, මහා වික්‍රමින්, ත්‍රෛලෝක වික්‍රමින්, අනන්ත වික්‍රමින්, මහා ප්‍රතිහාන, සත්ත සමිතාභයුක්ත, ධරණීධර, අක්ෂයමතී, පද්මශ්‍රී, නක්ෂත්‍රරාග, බෝසත් මහසත්ව, මෛත්‍රිය, බෝසත් මහසත් සිංහ ආදී වූ බෝසතුන් 84,000ක් විය. බෝසතුන් 84,000කගේ ආශිර්වාදයෙන් ආරම්භ කරන 180 ලයිව් නොත් සජීවී දේශනා මාලාවේ 2021 පෙබරවාරි 16 වෙනි දින කරන දේශනාව මේක. සම්බුදුවරුන්ගේ උපාය කෞශල්‍ය. උපාය කෞශල්‍ය කියලා සර්වඥයන් වහන්සේලාට කොටසක් තියෙනවා. හැම සත්වයකටම මේ උපාය කෞශල්‍ය තියෙනවා වෙනවා. වැඩිපුර වහිනවා කියලා දැනුණාන් පස්සේ කිරලා විතර දාන්නේ වැවේ මායම පොඩ්ඩක් එහයින් වෙන. අඩුවෙන් වහිනවා කියලා දැනුනොත් කිරලා විතර දාන්නේ ඒ විතර පැටව වෙන්න සුදුසු වාතාශ්‍රය ජල වාෂ්ප තියෙන ඉසව් තෝරාගෙන බව මැදත් සමහරක් වෙලාවට කිරලා විතර දාන. වරුසාව සැරට වහිනවනම් පැවේ තාවුල්ලෙම ගිහිල්ලා කිරලා විතර දාන. ඒ වගේ සත්වයින්ටත් උපාය කෞශල්‍ය තියෙනවා. මනුස්සයින්ටත් උපාය කෞශල්‍ය තියෙනවා. ඒ සියලු උපාය කෞශල්‍ය අභිපවා සම්බුදුවරුන්ගේ උපාය කෞශල්‍ය ගැන අද පොඩි විග්‍රහයක් කරන්න බලාපොරොත්තු වෙනවා. තථාගත සම්්‍යක් සම්බුදුවරුන්ට පුද පූජා පවත්වා ඒ තථාගත සම්මා සම්බුදුවරුන්ගේ ධර්මය තරා පිළිපැද ඒ තථාගත සම්මා සම්බුදුවරුන් ඉදිරිපිට නොඑක් කුසල් මූලයන් කියන්නේ ඇස් ඉස්මස්ලේ බුදුවරුන්ට දන් දෙන බෝසත්තුරු ඉන්න. මේ ධානලාභී තපස්තමේ මාහට ජීවිතේ පුදා හෝ කියලා වෙලා අන්න එතෙන්දී ලෞතර බුදුවරු නියත විවරණ දෙනවා. ලෞතර බුදුවරු නියත විවරණ දෙන්නේ බුදුවරුන් ඉදිරියේ කරන්නා වූ බෝසත් විකුම් දැකව. ඒ වගේ පුංචි කතාවක් තේරවාදී ත්‍රිපිටකය තුල තියෙනවා වෙන. සුමේද නම් මේ ධානලාභී තපස්තමේ මාහට ජීවිතේ පුදා හෝ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන්නේ කියලා ශ්‍රාවක මඩුල්ලට කියන. අග්‍ර ශ්‍රාවකගේ ඉඳලා පස්සට බුදුන්ගේ කට්ටිය ඉන්නවා. කවදාවත් ඉදිරියෙන් දහම් දොරටුව අතට අරගෙන බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන යන්නේ නැති වෙනවා. ඉතින් මේ තථාගත සම්මා සම්බුදුරුත් කියන්නේ කොටස් දෙකක් වෙනවා. මතක තියාගන්න කියලා දෙන සීල් දෙනාට
සම්බුදුරු වැඩමවන්නේ 80 මහා ශ්‍රාවකයෝ නිර්මාණය කරන නොවේ. සම්බුදුරු වැඩම කරන්නේ 84000ක් මහ බෝසත් වරු පිරිසකට සම්බෝධි ධාරණයේ පිහිටවන්න වේ. සම්බෝධි ධාරණී පිහිටවන්න වේ. 84000ක්. කෙලින්ම ඔවුන් මව් කුසවල් තුලින් නිර්මාණය කරලා ගත යුතුයේ මහසත් බෝසත්තුරු බෝධිසත්වෝ 84000ක්. ඒ කියන්නේ ඒ කට්ටියන්ට සම්බෝධි ලබා ගන්න පුළුවන්. ඒ කට්ටියන්ට ඕනම වෙලාවක සම්බෝධියට යන්න පුළුවන්. මේ ලෝකයේ තුල ධර්මය පවතිනවන මේ ධර්ම ග්‍රන්ථවල ශ්‍රේෂ්ඨම ධර්ම ග්‍රන්ථය හොයාගෙන යන්න පුළුවන්. කට්ටිය මේ ලෝකෙ උපදිනවා. එහෙම කෙනෙක් මම වෙනවා. මමත් මේ ලෝකෙ තිබිච්ච ශ්‍රේෂ්ඨතම වූ විශිෂ්ටතම ධර්ම ග්‍රන්ථය හොයාගෙන ගිය කෙනෙක්. විශිෂ්ටතම කෘතිය හොයාගෙන ගිය කෙනෙක් වෙනවා. මේ ලෝකේ පීර හෙව්වත් ඒ තථාගතවරු දේශනා කරපු විශිෂ්ට කෘතියට සම වෙන්න, ඒ පුරා කෘතියට සම වෙන්න කිසිදු කෘතියක් මේ ලෝකේ තවත් නැති වෙනවා. සූත්‍ර අතරින් සූත්‍ර රාජ්‍ය වෙනවා සද්ධර්ම පුණ්ඩික සූත්‍රය. මුණ ගැසුනොත් මහසත්වයින්ට ඔහු ඩුප්ලිකේට් එකක් ඉස්සෙල්ලා තියත් කරනවා, දෙවෙනි වරට ඇත්ත එක පෙන්නනවා. පළවෙනි වරට පෙන්වන්නේ ඩුප්ලිකේට් එකක් වෙනවා. අර පොතේ තිබිච්ච විදිහට තේරවාදයේ තිබිච්ච විදිහට අපි පුරුදු වෙලා ආපු විදිහට ආර්ය මහා සංඝ රත්නය හදන්න සම්බුදුරජාණන් වහන්සේ ලෑස්ති වෙනවා. සම්බුදුවරයෙක් වෙනවා මේ කතා කරන්නේ. ඒක ඔප්පු කරලා පෙන්වා අවසන් වෙනවා මේ වෙනකොට. මුළු සමාජයට. එහෙම වෙන්නේ කොහොමද කියලා මම කියලා දෙනවා කට්ටියට. සියලු ධර්මවලට පරිබාහිරව ධර්ම දොරටුව ගත යුතුයි කියලා කියනවා. පෙර නැසූ තැනකින් ඒ ධර්මය ශ්‍රවණය කර ඒ නිර්වාණයට සපත් වී යුතුයි කියලා ධම්සක් පැවතුම් සූත්‍රය තුල තියෙනවා. ඒක තේරවාදයේ තුල තියෙන එකක්. මාදේ හා සමානව සංකේතයක් දාලා ධර්ම මුද්‍රාවක් පෙන්වා කට්ටිය නිර්වාණයට සපත් කරන්න ලැස්ති වුණා වෙනවා. සියලු දෙනාට සෝතාපන්න වීමට හැකියාව තියෙනවා. මා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් නොයුක්ත නිසා. මා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් නොයුක්ත නිසා. මා කෙලින්ම සම්බෝධි මාර්ගයට ධර්මයේ දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මා කල යුතු එක දෙයක් තියෙනවා. අර තේරවාදී ත්‍රිපිටකයේ තුල තියෙනා වූ අස්වැන්න නෙලා කපාගෙන ගියපු බොල්වි ටික වපුරා බැලිය යුතු වෙනවා. මේ කට්ටිය මොනවද දන්නේ කියලා බැලිය යුතු වෙනවා. හේතුපත්‍ය අවිද්‍යාපත්‍ය කීකේ ඉන්න වා අරනකොට වෙන මොනව හරි දන්නවද කියලා බලන්න. අවශ්‍ය කට්ටියන්ට මම නිකන් දහම් දොරටුව විසි කරාවේ. දහම් දොරටුව මේ සම්බුදුවරුන්ට සමාජගත කිරීම කිසිදු ලෝභකමකින් තොරව කරන කට්ටියද. සම්බුදුවරු කියන්නේ කට්ටියන්ට වෙයි. ඒ කට්ටිය ඒක දීලා බලනවා. අග්‍ර වෙන්න සුදුසු කට්ටිය ඉන්නවද කියලා. අග්‍ර වෙන්න සුදුසු කට්ටිය ඉන්නවද කියලා බලන්න. මහා පුරුෂ ලක්ෂණයෙන් යුක්තව පහළ වුණා නම් කට්ටිය බොහොම එකත්පසව මට නමස්කාර කරගෙන කරු කරගෙන ගමන යනවා වෙනවා. නමුත් මහා පුරුෂ ලක්ෂණ නැතුව මම දහම් දොරටුව නිකම් බේසි කරපු එකෙන් කට්ටිය අපයෝජන පැත්තට මේ දහම් දොරටුව යොමු කරාගෙන ගිහිල්ලා තියෙනවා. දහම් දොරටුව අපයෝජනයට ලක් වෙන පැත්තට ගිහිල්ලා තියෙනවා. දහම් දොරටුව දුන්නේ කෙලස් වඩන්න නෙවෙයි කියලා මුලින් කිව්වා වෙනවා. කෙලස් අවසන් කරගන්න දීප එකක් වෙනවා. ස්වයං වේවා අවසන් කරගත යුතු වෙනවා. මේවා මේ දහම් දොරටුව අතට අරගෙන සමහරක් කට්ටිය මගිනුත් අග්‍ර කියන වචනේ අරගෙන තුච්ච නීච ගමන් ගිහිල්ලා තියෙනවා. ඒවා ඉතින් පස්සේදී ආරංචි වෙනවා. මම ඊට පස්සේ කියනවා 180 සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයට සමවන ධර්මතාවකින් යුක්ත විශ්ව දොරටුවක් කියලා. එහෙම වෙන්නේ කොහොමද කියලා අන්න අර මුලින් ගත්ත කට්ටිය අහනවා. ඊට පස්සේ කියනවා
තොපි සේරම බොල් වී කිය. මගෙන් මුලින්ම ඇවිල්ලා 180 ගත පුතෝ. තොපි බොල් වී කියලා කියන කන් ඇහෙන්නේ නැති ඥානයක් නැති කියන දේ තේරෙන්නේ නැති බුදු වෙන්න බුදුන්ට උඩට යන්න ලෑස්ති වෙන මිනිස්සු කියලා. වර්තමානයේ බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මම මුලින් භාවිතා කරේ උපාය කෞශල්‍ය එක. එකක් අතේ තියාගෙන එකක් දුන්න වෙනවා. එකක් පොඩි යට ඔය දෙපැත්ත බලන්න කියලා දුන්නට ඕකේ මහ ධාරිතාව තියෙන මගේ අතේ වෙයි. සමහර කට්ටිය ඇවිල්ලා මේ වෙනකොට මට හරි සතුටුයි ධර්ම දොරටුවෙන් එළියට ආවයි කියලා හිතාගෙන. මටත් උපදෙස් දෙන්න ලෑස්තිච්ච මිනිස්සු මේ වෙනකොට බිහි වෙලා ඉන්නේ. ආන්න උපාය කෞශල්‍ය. උපාය කෞශල්‍ය කියන්නේ ඒකට. ගුත්තිල කෙනෙක් කියන්නේ ඒකට. වරෙන් තත් හොඳට සොර පිහිටවගෙන ගහන්න මාත් එක්ක. මේ හඬ මීයෝ කනෝ වගේ. මගේ හඬ හැමදාම පිට වෙන්නේ වීණාවක් තත්. කිසිම මහන්සියක් නැතුව අතුල්ලන්නේ නැතුව පිට වෙන හඬක් වෙන. මේක දන්නේ නැතුව තාමත් සමහර කට්ටිය දහම් දොරටුව ප්‍රධානය කරපු කෙනා මතක නැතුව යන මාවත අතිශය වැරදි මාවතක් වෙනවා. සියලු දෙනාගේ තැන් ස්ථාන ඔය උතනින් නතර වෙනවා. නැති වෙනවා. ලබාගත් කොටස් ටික. ජලය පොහොර මඩ තමුල්ලගේ බඩ වාග වී ඇට වලට ලැබුණ නැtei කියලා කියන්න බැරි වෙනවා. ඒවා පැලුණා වෙනවා. නමුත් සාර්ථකව පැලුනේ ඒවා නොවෙන. අසාර්ථක බීජ වේ. අසාර්ථක බීජ බව දැනගන්නේ 180 දහම් දොරටුව දීපු කෙනා අමතක වීම නිසා වෙන. පිරිනමපු කෙනා අමතක වුණොත් ඒ කට්ටියගේ ගමන එතනින් අවසන් වෙනවා. ඥානය නැහැ කියලා මිනිස්සුන්ට මගේ ඥානය කන්ටිනියු කරන එක මට නතර කරන්න බැරි වෙනවා. සියල්ල රෙකෝඩ් වෙනවා නම් නොතේරෙන එකෙක් ළඟ තියාගෙන අවුරුදු ගාණක් මං ඌට කී ඉන්න එකද සුදුසු වෙන්නේ? මතු පරපුරට එක්ක තවත් පරපුරවන් වලට එක්ක දේශනා කරලා මිය ඇදිලා යන එකද සුදුසු වෙන්නේ? සුදුසු වෙන්නේ මතු අනාගතයටත් එක්ක දේශනා කරලා යන්නේ. ඔය ඕගොල්ලන්ට තේරෙන තරමින් ඔය නතර වෙච්ච කට්ටිය නතර වෙලා ඉන්නවා. මගේ ඥානය කියා සිතා නිම කළ නොහැකි ඥානයක්. සාරිපුත්‍ර ලෞතර බුද්ධත්වයට පත් වෙන දුර සූත්‍රය තුල ඇතිය කියලා කියනවා. සාරිපුත්‍ර ලෞතර බුද්ධත්වයට පත් වෙන දුර. සාරිපුත්‍රට වැරදිච්ච කොටස් ටික මම නැවතත් මෙනෙහි කරනවා. සාරිපුත්‍ර කෙනෙක් වෙන්න වැරදිච්ච කොටස් ටික. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා. සාරිපුත්‍ර නුඹ මාගේ ධර්මය නාමයෙන් 20 කෝටියක් බුදුවරුන් පාමලට යව්වෙහි කියලා කියනවා. ප්‍රඥා ධර්මය හොයා ගන්න මාගේ ධර්මය නාමයෙන් නුඹ 20 කෝටියක් සම්බුදුවරු පාමලට යව්වෙහි කියලා. ඒ කියන්නේ මම වගේ කට්ටියන් ගාවට සාරිපුත්‍ර ගිහිල්ලා තියෙනවා. මම වගේ 20 කෝටියක් කට්ටිය ගාවට ගිහිල්ලා තියෙනවා. මේ බුදුවරයෙක් වෙනවා. නමුත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ නැති. අන්න මහා පුරුෂ ලක්ෂණයෙන් යුතුව තථාගතයන් වහන්සේ කෙනෙක් ගාවට සාරිපුත්‍රට පුහුණු කරන්න තියෙන දුර 20 කෝටියක්. වර්තමාන ඔය අග්‍ර වෙලා ඉන්න කෙනාටත් අග්‍රේ කියලා හිතාගෙන ඉන්න කෙනාට තව මම වගේ 20 කෝටියක් බුදුවරුන් පාමුලට යන්න වෙනවා. නමුත් එයා හිතනවා නම් එයත් එක්ක මම දිගට යනවා කියලා ඒක වැරදි කතාවක් වෙනවා. ඊගව ජන්මය අනිත් පැත්තට බුද්ධත්වයට උප්පත්තිය ලබන්න. මෙහි අඩුපාඩුකම් මොනවද තියෙන්නේ කියලා බලන්න. තවත් ධර්මය තුතූල කරන්න මා යලි විරාජමාන වෙන ලංකා භූමිය තුල. පිරිසිදු මෞකුසක් තෝරගෙන කරුණාවන්ත දයාවන්ත මෞකුසක් තෝරගෙන ඒ වගේම මවට සලකන පියෙක් රජෙක් හා සමාන කෙනෙක් තෝරගෙන මං ওই භූමිය තුල යලි විරාජමාන වෙනවා. තව කරගන්න මට වැඩ තියෙනවා.
මගේ විඥානය කන්ටිනියු වෙන එකක් වෙනවා. ඒක නතර කරන්න කාටවත් බැරි වෙනවා. මට සුදුසු තැන හොයාගෙන මං ඇවිල්ලා පහළ වෙන කෙනෙක් වෙනවා. මේ ප්‍රතිරූප ධර්මය අවසන් වෙනකම් බලාගෙන හිටියද? ධර්මයේද ප්‍රතිරූප ධර්මයේද අවසන් වෙනකම් බලාගෙන හිටිය 2020ට සියල්ල අවසන්. මේ බුද්ධ ශූන්‍ය කාලයක්. මේ බුද්ධ ශූන්‍ය කාලයේ මේ හඬ ස්ථාපනය කරේ නැත්නම් ලෝක සත්‍යයට මොකද්ද කරන්නේ? අපි දියුණුද නැත්නම් අපිට රැඳෙන්න පුළුවන්ද? අපි ලොකු කට්ටියද අපි මොනවද කරගෙන තියෙන්නේ කියලා හිතා ගන්න බැරි විදිහට කට්ටිය මේ දෙන්න ගන්න. සම්බුද්ධත්වයේ ප්‍රධාන ප්‍රාර්ථනාව මේ මහ පොළොවේ ජීවය ඉතුරු කිරීම වෙයි. ජීවය විනාශ කිරීම නෙවෙයි. විනාශ කරන්න ලෑස්ති වෙනවා. බුද්ධ ශූන්‍ය කාලයක් මේ උදා වුණා වෙනවා. ඒ කියන්නේ තථාගත සම්මා සම්බුදුරුන්ගේ ධර්මයට කිසි ආන්සර් එකක් නැහැ. දෙවියන් බැන්දට කිසි ආන්සර් එකක් නැහැ. අල්ලාහ් අක්බර් කිව්වට කිසි ආන්සර් එකක් නැහැ. කිසි කෙනෙකුගේ වචන වලට ස්වභාව ධර්මය නැමෙන්නේ නැහැ. කිසි කෙනෙකුගේ ප්‍රාර්ථනා වලට ස්වභාව ධර්මය අහුම්කම් දෙන්නේ නැහැ. ඇයි ඒ? ඇයි ඒ? දහම් දොරට විවෘත වෙලා තියෙනවා. දහම් දේශනා වෙමින් පවතිනවා. පෙර සියලු දේවල් අස් කරගෙන මෙන්න මේ හඬ අහලා ඉවරලා කට්ටිය සෝතාපන්න වෙන්නේ කියලා නොකිය කියන එකක් ස්වභාව ධර්මයේ තුල තියෙන. සම්බුද්ධත්වයට යමෙක්පත් වුණොත් සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ 14 වෙනි සූත්‍රයේ යමෙක් දරා පිළිපැත්තොත් ඔහුට අවශ්‍ය විදිහට ස්වභාව ධර්මයේ ධර්ම මාර්ගයට යොමු කිරීමට හැකියාව තියෙනවා කියලා කියනවා. මම දහම් දොරටුව තියන්නේ 2017 මැද භාගයේදී වගේ තියලා කතා කරන. මම දන්නවා 2020ට ලෝක සංග්‍රාමයක් තියෙනවා කියලා. තුන්වෙනි ලෝක යුද්ධය ආරම්භ වෙන්න තියෙනවා කියලා. මොකද්ද කරන්නේ? කොහොමද මේක වළක්වා ගන්නෙ? මේක පත් වුණොත් ඒක ලෝකේ අවසානය වෙනවා. වසංගත නයිත ගානක් ආවා වගේ තමයි ලෝක යුද්ධය හටගත්තොත්. මේ අවස්ථාවේදී එක සැරේට මුළු ලෝකෙම විනාශ වෙලා යයි. දෙපාර්ශ්වයක් සිද්ධ වුණා. දැනට ඒක ආසන්නමය වශයෙන් ඇවිල්ලා තියෙනවා. ලෝකෙත් එක්ක වෛරක්කාර එකම රට ඉරානය වෙනවා. මුළු ලෝකෙත් එක්කම වෛරක්කාර වෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානෙත් එක්ක වෛරක්කාර රටක් වෙනවා. ඒ කට්ටිය න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කරොත් අන්න අවදානම් තැන වෙයි. අවම අවදානම් තැන නොවේ ලෝකෙම අවදානම් වෙන තැනක් වෙනවා. ඒ තරම් කේන්තිකින් ඉන්න රාජ්‍යයක් ඉරාන රාජ්‍යෙ ලෝකයක් එක්ක. ඒකට කියන දාපු තහංචි බාධක සුවිසල් තහංචි බාධක වෙනවා. මේ කට්ටියත් යුරේනියම් බලගණයට ඇතුල් වෙන්න ලෑස්ති වෙන කට්ටිය වෙයි. ප්‍රශ්නේ තියෙන්නේ මට මෙතන වෙයි. මේකපත් වුණොත් මෛත්‍රියට බුදු වෙන්න මිනිසු නැති වෙයි. මෛත්‍රියට බුදු වෙන්න උපදින්න අම්මා තාත්තා කෙනෙක් කන්න නැති වෙලා. මව්දෙමව්පියෝ සිටිය යුතු වෙන. සතා සිව්පාව සිටිය යුතු වෙන. ස්වභාව ධර්මයේ ඒ ආකාරයෙන් පැවතිය යුතු වෙන. මේ මිනිස් පාලනය සහ මිනිසුන්ගේ දියුණුව නිර්මාණය කරන්නේ මේ ස්වභාව ධර්මයෙන්ම මේ. කට්ටිය හිතන පතන දේවල් වලට ස්වභාව ධර්මයෙන් යන්න දෙන්නේ නැතිනම් ස්වභාව ධර්මය දීපු විදියට සියලු දෙනා ගමන් කළ යුතු වෙනවා. ස්වභාව ධර්මයෙන් තම තමන්ලාට ඥානයක් දීලා තියෙනවා. කර්මයක් දීලා තියෙනවා. විපාකයක් දීලා තියෙනවා. ආන්නේ වවිඳගෙන අවසන් වෙන්න තියෙන එකක්. මේ ලෝකේ අයිතිය මිනිස්සුන්ට නැති වෙයි. මේ ලෝකේ අයිතිය තියෙන්නේ ලෝකෙට වෙයි. මිනිස්සු මේක අයිතිය ගන්න ගිහිල්ලා අවසානට කට උත්තර නැති කරගෙන මේ වෙනකොට සියලු දෙනාම සියලු බලවතුන් කට උත්තර නැති වෙලා මේ වෙනකොට මේ ලෝකයේ අයිති ගන්න කිව්වා. ඒ වගේම ලෝකයේ අයිතිය ගන්න සටන් නොකරනවයි කියලා කියන්න බැරුණු කට්ටිය සටන් වදින්න ඕන්න මෙන්න තියාගෙන ඉන්නවා. ඉස්සර වගේ කඩු කිනිසි කැතිපළු හෙලි අමරාවන් වලින් සටන් කරන්නේ මේ පාර නැති වෙනවා. මේ පාර සටන් කරන්නේ වචනෙන් සහ බොත්තමකින් වෙන. නැත්තම් අංකයකින් වෙන.
මේ පාර සටන් කරන්න එහෙමද? මේක උදා වෙන්න තියෙන එකක් වෙනවා. මේ වෙනකොට නතර කරලා තියෙන්නේ සම්බුද්ධ ශක්තියෙන් වෙනවා. සම්බුද්ධ ශක්තිය ලෝකෙට දියත් කරලා තියෙනවා. ඒ ශක්තියෙන් මිනිසුන්ට එහාට මෙහාට ඔක්කත් යා ගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. එක්කෙනෙකුට එක්කෙනෙක් මුණ ගැහෙන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඩිසිප්ලින් කියන කොටස හොඳට ඇවිල්ලා තියෙනවා. ධර්ම මාර්ගයට මිනිස්සු යොමු වෙමින් පවතිනවා. වැලන්ටයින් කොරන්ටයින් වගේ එකක් ආකාරයට ව්‍යාප්ත වෙලා ගියාවේ මුණ ගැහුණොත් ව්‍යාප්ත වෙන ධර්මතාවයක් වසවර්ති මාර්යාට රැගෙන යනවා. ඒ වසවර්ති මාර්යාට තමයි මුලින්ම මේ සම්බුදුවරු කතා කරන හඬ ඇහි. ඊට පස්සේ එයා තමයි සකසුරුවක් වෙන්නේ. මං අග්‍ර ශ්‍රාවක වෙන්නම් කියලා කිව්වා ලෝකෙට. ඔහේ බුදු වුණාට මං අග්‍ර ශ්‍රාවක අන්න අග්‍ර ශ්‍රාවක අන්න කන් ඇහෙන සත්‍ය වසවර්ති මාර්යා වෙන්නේ. මගේ හඬ ඇහෙන වසවර්ති මාර්යාට වෙන්නේ. මෙහි අග්‍රේ කියන මීහරක්ට ඒව ඇහෙන්නේ නැති වෙනවා. හිතාගෙන ඉන්න අග්‍රේ කියලා උන්ට ඇහෙන්නේ නැති වෙනවා. අන්න වසවර්ති මාර්යාට ඇහෙන. එයා දහම් දරුටෝ රැගෙන මට කියන මොකුත් කියන්න එපා. ඕකුන් නිවන් දක්වන්න රහත් කරන්න එහෙම ලේසි නෑ. මට පුළුවන් රහත් කරන්න. හැබැයි ඔබ වහන්සේ වගේ හිතවල බෑ. මං රහත් කරන්න හාන්සි කොල්ලමු. මං සෝතාපන්න කරන්න හාන්සි කොල්ලමු. ආන්න එහෙම වසවර්ති මාර්යා අග්‍ර ශ්‍රාවක වෙලා මේ වෙනකොට ලෝකේ පුරා ගමන් කළා අවසන් වෙන්න. මම කිව්වා මාස 18ක් ඇතුළත මුළු ලෝකෙම ආවරණය කරනවායි කියලා. කිසිම රටක් ආරක්ෂිත නැහැ කියලා. කිසිම රටකට ආරක්ෂා වෙන්න බැහැ කියලා. ආරක්ෂා වෙනව නම් අර රාක්ෂ දිවයිනක් තියෙනවා ලංකාවට පොඩක් පහළින්. අන්නේ ප්‍රදේශය විතරක් ආරක්ෂා වෙන්න. මොකද ඒක ඇතුළට කිසිම මිනිසෙකුට එන්න ඉඩ තියලා නැති වෙන. ඒ රාක්ෂ දිවයින. රාක්ෂ දිවයින් තාම ලෝකයේ තුල තියෙන. බුදුන් දේශනා කරපු තැන් රාක්ෂ දිවයින් කියන්නේ. එහෙම ඒවා තියෙන. ගිය මිනිස්සෙක් යලි නොපිමනුන බවක් තියෙනවා. උපාය කෞශල්‍ය මාර්ගයෙන් මම රටට දායාද කරේ වැළලී ගිය නිවන් දොරටුව. නමුත් මේක යෝජිත විදිහට ගෙනියනවද අපයෝජන විදිහට ගෙනියනවද කියලා මං වෙනම බලාගෙන හිටිය වෙයි. දුන්න නිවන් දොරටුව වෙනවා. නිවන් දොරටුව දෙආකාරයකින් පෙන්වන්න පුළුවන් කෙනෙක් නිවන් දොරටුව දීපු බව පස්සේදී කට්ටියන්න බලා ගන්න පුළුවන් වෙනවා. මුලින් මම බුදුවරෙක් ආකාරයට ධර්ම දොරටුව දුන්න වෙනවා. ධර්ම දොරටුව බුදුය කියලා කිව්ව වෙනවා. ධර්ම දොරටුවනේ බුදු උඹ කොහමද බුදු වෙන්නේ කියලා අහනකම් මං ආව වෙනවා. අග්‍රේ කියලා කියන මීහරක ඌ හිතාගෙන ඉන්නේ ඌ මහා ලොකු දෙයක් දන්නවයි කියලා. ඌ මේ මහ පොළොවෙන් මට අනුකූලව දූලියන්සුවක් දන්න මිනිහෙක් නොවේ. අවසානෙට බුදු 180 වුණා වෙනෝ මේ හඬ බලු වුණා වෙන. අන්න ඒක බලා ගන්න මම බුදු 180 කියලා කිව්ව වෙනවා. හෙටටත් කියන්නේ එහෙම වෙන. අනිද්දටත් කියන්නේ එහෙම වෙනවා. ඒ කියන්නේ ඒ කට්ටියන්ට වෙන. බුදු 180 බුදු සද්ධර්ම පුණ්ඩික සූත්‍රය වෙන. තථාගත සම්මා සම්බුදුරුන්ට ගෞරවයක් පිණිස බොල්වි ඉවත් කරලා බොල්වි කියලා කියන්නේ ඔය 180 විතරක් බුදුය කියලා හිතාගෙන ඉන්න උන්ට. උන්ට තමයි බොල්වි කියලා කියන්නේ. 180 සද්ධර්ම පුණ්ඩික සූත්‍රයට සාපේක්ෂ ධර්ම මුද්‍රාවක් වෙනවා. ධර්ම දොරටුවක් වෙනවා. සද්ධර්ම පුණ්ඩික සූත්‍රයට. අන්න ඒකේ ගිහිල්ලා 180 යමෙක් අග්‍ර වුණාට ප්‍රශ්නයක් නැති වෙයි. සද්ධර්ම පුණ්ඩික සූත්‍රය තුල දරා පිළිපැදගෙන ගිහිල්ලා අන්න ඒ සූත්‍රයට අනුකූලව අග්‍ර වුණාට කමක් නැති වෙන. සූත්‍රය ලියලා තියෙන්නේ සම්බෝධිය මෝරව ගන්නත් සම්බුද්ධත්වයට පත් වෙන්නත් වෙන. සම්බුද්ධත්වයේ හොයා ගැනීමට කිසි දින අපහසුතාවයකට පත් වී නැත කියලා කියනවා. ඒ බෝසත්තුරු. ක්ෂණිකව හොයා ගන්නවා කියලා කියන තථාගත ධර්ම ලෝ තුල තියෙනවා නම් ක්ෂණිකව හොයා ගන්නවා කියලා කියනවා. මෙඩිකල් යන්නේ නැහැ කියන්නේ. දින 21ක් සමන්ත භද්‍රකේ පුරුදු පුහුණු කිරීම පුරුදු කොට 14 වෙනි සූත්‍රයට අනුකූලව දින 7ක් ඒ සූත්‍ර චර්යා ධර්ම දරා පිළිපද මුළු සූත්‍රයම තේරුම්ගෙන
දින 7ක් සිටීමෙන් දසමාර සේනාව මහසත් බෝධිසත්වෙකුට පරාජය කරන්න පුළුවන් කියලා කියනවා. පරාජය කරලා වැළලී ගිය නැති වී ගිය දෙයන්තය යලි විවෘත කරන දහම් දේශනා කිරීමට කටක් පහළ වෙනවා කියලා කියනවා. ඒ කතා කරන්නේ මේ කට වෙන්නේ. සූත්‍රය සම්පූර්ණයෙන්ම දරා පිළිපද ගත්ත නිවන් දොරටුවක් 180. කට්ටිය ඕක ඇතුලේ ගිහිල්ලා සමහරක් වෙලාවට අතරමං වෙලා බහූභූත ලෝකවල වල තනි වෙලා මම මේ තරම් දන්නවා මම මේ තරම් දන්නවා උඹ මොනවද දන්නේ කියලා අහන පිස්සු මේ වෙනකොට බිහි වෙලා ඉන්නවා. කරුණාකොල්ලා ඒ කට්ටිය සද්ධර්ම පුණ්ඩික සූත්‍රයට යමු වෙන්නේ කියලා කියනවා. මං නුඹලාට දුන්නේ තොපි මොන දිහාක ගිහිල්ලා මොන විදිහට මූසලකම් ප්‍රදර්ශනය කරයිද කියලා බලාගෙන ඉන්න බෑ. සීල ධර්ම මම නොදන්නව නොවේ. මම වීණාව වැයුවේ තත් කඩල වෙයි. මගේ ගාව තත් තිබුණ නැති වෙයි. නිකන් කියවෙන එකක් වෙන්නේ. ඒ ගාතාව හැමෝටම කියන්න බැරි වෙයි. නමුත් ගාතාව අවශෝෂණය කර ගැනීමට ඕනම කෙනෙකුට හැකියාව තියෙනවා. මේ කතාව අවශෝෂණය කර ගැනීමට හැකියාව තියෙනවා. අරගෙන ඉවරලා Tamanට රිසිසේ දහම් දේශනා කිරීමට ඔවුන්ට හැකියාව තියෙනවා. මම හඬට මිනිස්සු යොමු කරනවා මිසක් අකුරට පොතට යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ නැති වෙනවා. මිනිස්සු හඬට යොමු විය යුතු වෙනවා. ඒ දර්ශනය ලෝ පහළ වුණාන් පස්සේ මිනිස්සු හඬෙන් ජීවත් විය යුතු වෙනවා. දර්ශනය ලෝ නැතුණාන් පස්සේ මිනිස්සු අකුරෙන් ජීවත් විය යුතු වෙනවා. එහෙම යුගය මාරු වෙනවා. දෙපැත්ත මාරු වෙනවා. මේක රෙකෝඩ් වෙලා තියෙනවනේ. ලෞතර බුදුවරයෙකු සම්මා සම්බුදුරෙකුගේ හඬ රෙකෝඩ් වුණා හා සමාන වෙයි. මේක රෙකෝඩ් වෙමින් පවතිනවා. මගේ හඬ. නමුත් සද්ධර්ම පුණ්ඩික සූත්‍රය හඬක් හැටියට මේ වන විට මේ වැඩසටහන් දියත් කරන රසිකයන්ගේ බිරිඳවර ගායත්‍රි ලෝකෙටම ඒ දේශනාව සදාහටම තියා අවසන් වෙනවා. හඬක් කියලා කියන්නේ ගල් වලවත් වතුරේවත් තියන්න බැරි එකක්. හඬක් කියලා කියන්නේ ගලේ කොටන්නවත් ළඟින් තියලා තියන්න පුළුවන් එකක්වත් නෙවෙයි. ක්ෂණිකව දිය වෙන මැකෙන එකක් වෙනවා. මෙන්න මේ හඬ රෙකෝඩ් කිරීම කියන කොටස නිර්මාණය කරගෙන ඇවිල්ලා තියෙන්නේ මෛත්‍රී බෝධිසත්වයේ. මේ දහම් පද එක එක්කෙනාට ඕන විදිහට වෙනස් කරගන්නේ ඒ හඬවල් නැති වුණාට පස්සේ වෙයි. ලියපු අකුරු Tamanට ඕන විදිහට හිතින් හදාගෙන Taman බුදු වුණාය කියලා හිතාගන්නේ. ඒත් හඬ නැති නිසා වෙයි. ලෞතර බුදුවරු මිනිසු හසරෙන් නිදහස් කරා කියලා කියනවා. දුකෙන් නිදහස් කරා කියලා කියනවා. සැපතට පැමිණෙව්වා කියලා කියනවා. සැපතට පැමිණෙව්වා කියලා කියනවා. මේ සජීවී වැඩසටහන දැනට අර මම හිතන විදිහට ගෲප් එක කෝල් එකක් යනවා සාමූහික වශයෙන් එතෙන්ට යොමු කරන්නයි කියලා කියනවා. ඒ කට්ටිය මට ගන්න උත්සාහ කරනවා. තනිව නිවන් යාමට ඉඩ නොහැර තථාගතයන්ට පොදු පරිනිර්වාණ ධාතුවට ගන්න මම සියල්ල සම්පාදනය කරනවා වෙනවා. තනිව නිවන් යාමට ඉඩ නොහැර 184 ගත්තත් ඒ කට්ටිය යන්නේ තනිව නිවන්. ඔය නිවනේ ගිහිල්ලා තනි වෙන්න වෙයි. ඔය නිවනේ ගිහිල්ලා තනි වෙන්න වෙයි. මගේ හඬත් එක්ක සියලු දෙනා එකත් පසව ගමන් කළ යුතුයි. යටත් පාත්ව ගමන් කළ යුතුයි. මට වැඩි උඩට ගියොත් එයා නිර්වාණ ධාතුවේ අතරමං වෙනවා. තවත් ලෞතර බුදුරෙකුගේ ගාවට ගිහිල්ලි වෙලා එතකන් අතරමං වෙලා ඉන්න වෙයි. තවත් ලෞතර බුදුරෙක් පහළ වෙනකන් අතරමං වෙලා ඉන්න වෙයි. අනාගාමී තලයට යන්න එපා කියලා කියනවා. එක්ක සෝතාපන්න වෙන්න නැත්නම් රහත් වෙන දෙක එකක් කරගන්නයි කියලා කියනවා. සකුරුදාගාමි අනාගාමි කියන මගපල දෙක කම්ප්ලීට් කරගෙන ඉන්න එපා කියලා කියනවා. අනිවාර්යයෙන්ම එක්ක රහත් විය යුතුයි. නැත්නම් සෝතාපන්න ඵලය මතක් කරගෙන එකත් පස වෙලා කටවහගෙන සිටිය යුතුයි. සෝතාපන්න ඵලයට සාපේක්ෂයි රහත් ඵලය. ඈපිය ගහලා
ඇහැරෙනවත් එක්කම තියෙන ධර්මතාවයක් තුල නතර වීම තමයි ඒ මම පෙන්නන නිර්වාණය මාර්ගය නෙවෙයි නිර්වාණය මාර්ගයක් නෑ මට කට්ටියන්ට දෙනවා පිහිනන්න කියලා. නමුත් ධර්මයේ තුල සඳහන් වෙලා තියෙනවා පිහිනන්න එපා කියලා. නොපිහින ඉන්නත් එපා කියලා. පිහිනන්නත් එපා කියලා තියෙනවා නොපිහින ඉන්නත් එපා කියලා තියෙනවා. ඒ කියන්නේ පාවෙන ධර්මයට කෙසේ සම්ප්‍රාප්ති වෙන්නද කියලා මම ඔයගොල්ලන්ට අද කියලා දෙන්න. පාවෙන ධර්මයට. වතුරේ හැම නිකන් ඉන්න බැරි වෙයි. වතුරට ගියොත් අනිවාර්යෙන් පීනිය යුතුයි. නිකන් හිටියොත් යට යනවා. ඒකින්ද මගේ මූල ආරම්භයට ආපු කට්ටිය ඔක්කොම වතුරට බැස්ස වෙයි. බැස්සේ සසර තෙර කරා යන්න පුළුවන් සූත්‍රයට ඥාන වෘද්ධිය ඇතුව නොවේ. සසර තෙර කරා ළඟා වෙන්න සූත්‍රයක් තියෙනවා සද්ධර්ම පුණ්ඩික සූත්‍රය. ඒ ඥාන වෘද්ධිය ඇතුව නෙවෙයි කට්ටිය බැස්සේ වතුරට. කරන්න දෙයක් නැති වෙනවා. ඕගොල්ලන් සසර තෙර කරා ළඟා වෙන්න නෙවෙයි අඩු ගානේ කැලණිකන් එකට වෙන්නවත් හයිය තියෙන මිනිස්සු නෙවෙයි ඔය වතුරට බහලා පීනන්න ගන්න. සද්ධර්ම පුණ්ඩික සූත්‍රයට යොමු විය යුතු වෙනවා. අන්න සසර තෙර කරා ළඟා වෙන සූත්‍රය එක වෙනවා. ඒකෙන් ගිහිල්ලා චණ්ඩි වුණාට ප්‍රශ්නයක් නැති වෙනව නැත්තම් ඔරුව පෙරලා ගන්න වෙනවා. ගංග බෑ. අත්ත කඩා ගන්න වෙනවා භක්තිය නැතුව. ගොඩක් දේවල් මේ වෙනකොට එහෙම ඉතිහාස කතාවලට සාහිත්‍ය රචනාවලට ගීතවලට කවිවලට සාපේක්ෂ වෙලා ඉන්නවා මේ වෙනකොට මුලින් 180 අතට අරගෙන අපි දැන් හරිය කියලා කියපු මිනිස්සු සාහිත්‍ය කතාවලට සාපේක්ෂ කරලා පෙන්වීමට හැකියාව තියෙන භක්තිය කඩාගෙන තියෙන නැති කරගෙන තියෙන උපාය කෞශල්‍ය මාර්ගයෙන් මම එකක් අතට දුන්න වෙනවා හැසිරෙන්නේ කොහොමද කියලා බලන්න දීප එකක් 180 කියලා කියන්නේ හැසිරෙන්නේ කොහොමද කියලා බලන්න දීප එකක් වෙනවා ගුරු අමතක ගන්නවද උඹ බුදු වෙන්න ලෑස්ති වෙනවද මම මොකක් හරි වෙලයි කියලා සමාජගත කරන්න උත්සාහ කරනවද කියලා බලන්න දීපු දහම් දොරටුවක් 180 වෙනවා. නමුත් මෙහි පූර්ණ අර්ථය සද්ධර්ම පුණ්ඩික සූත්‍රය වෙනවායි කියලා නැවතත් බොල් වී වලට කියන්න සිද්ධ වෙනවා. මුලින් ගැහුවේ බඩභාග වීවේ. හේතුපච්චය සංඛාරා විද්‍යාපච්චය සංඛාර කියලා කියන උන් ඔක්කොම බොල් වීවේ. නමුත් උන් පැලවෙන්න සුදුසු වේ. උන්ටත් පැලවෙන්න මේ කුඹුරේ අවස්ථාව තියෙන. ඒ උන්ට මම දහම් දේශනා කරලා දොරටුව දුන්නා. හැබැයි නුඹලාගේ කරල් වල එන්නෙත් වැඩිපුරම බොල් වී ඇටයි කියලා මම කිය. ඒකින්ද ඕකේ ඇටයක් දෙකක් බුදු බීජයත් එක්ක පැලවේවි කියලා බුදු බීජයත් එක්ක පැමිණේවි කියලා මම විශ්වාස කරා වෙන්න. එහෙම නාවයි කියලා කියන්න බැරි වෙනවා මේ වෙනකොට. මම අර බොල් වී පාර ගහපු එක ප්‍රතිඵල ලැබිලා තියෙනවා. මට හම්බුනේ හොඳ ඇට නොවෙන. හැමදාම බෝසත්වරුන්ට හම්බෙන්නේ හොඳ වී නොවෙන. හැමදාම බෝධිසත්වයන්ට හම්බෙන්නේ කපා නෙලා ගියපු බඩභාග ඉතුරු වෙච්ච බොල් වී ටික විතරක්. අන්න ඒ ටික ආපහු වැපරුවම තේරවාදී ත්‍රිපිටකය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම බොල් වී හඳක් වෙයි. ඕකට මේ 180 දැම්මෙන් පස්සේ ඔන්න ජවය ශක්තිය නිර්වාණයට පණ වීර්ය අභීත භාවය මේවා මෙන්න මේ නිර්වාණ දොරටුවේ 180 කියන නිර්වාණ දොරටුවේ සමාජය තුල පෝෂණය වෙන්න ගන්න. පැලවෙන්න ගන්න බොල් වී කියලා නෑ පැලවෙන්න ගන්න ඕනම ඇටයක් පැලවෙන්න ගන්න. පොතු විතරයි පැලවෙන්න නැත්te කරන්න දෙයක් නැති වෙනවා. බඩභාග හරි කොහොම හරි යාන්තමින් හරි ඒ සාරය තියෙනවා නම් වී ඇටය තුල මම වී කියලා කියන්න පුළුවන්. පොත්ත හරි තියාගෙන ඉන්නවා නම් දෙපැත්තේ වහගෙන එවුනුත් පැලවෙනවා. නමුත් මේවයි සාර්ථකයට පැලවෙන්නේ නැති වෙයි. නැtei කියලා කියන්නත් බැරි වෙනවා. ඕකෙන් හොඳ ඇට ටිකක් පැලවෙනවා වෙනවා. පැල නොවෙනවයි කියලා කියන්න බැරි වෙනවා. හැමදාම බොල් වී පාරක් ගහලා ඒ සම්බුදුවරු දෙවෙනි පාරට මා වී වපුරුවයි කියලා කියන. දෙවෙනි පාරට මා වී වපුරන්න ඒ වපුරුමත් එකාකාරීව සහ බොල් වී වපුරුමත් එකාකාරීව ගෙනවයි කියලා තේරෙන වෙලාවට කට්ටියන්ට හින්දාඩිය දාන්න ඉති තියෙනවා. දෙකම එක සැරේ ගෙනවයි කියලා කියනකොට කට්ටියන්ට හින්දාඩිය දාන්න ඉති තියෙනවා.
අර ආවෝ වගේ පැනගෙන ගිහින් අපි දිනුවයි කියලා කියන කට්ටිය ඒ කට්ටිය තැන් තැන් වලට ගිහලා නිදාගෙන. ඔය පොඩි කාලේ චූටි කතා ධර්මයට ගෙතුවෙන් පස්සේ පුදුම කතා බවට පත් වෙනවා. සත්‍ය කතා බවට පත් වෙනවා. මේ වෙනකොට කට්ටිය දුවගෙන ගිහිල්ලා අපි දැන් ජයග්‍රහණය කරන අය ඉන්නේ කියලා කොයිදෝ ගිහිල්ලා නිදාගෙන. වෙන තැන් වල ගිහින් වැටිලා ඉන්නේ. මම කියපු තැන මේ මං ඉන්න තැන වෙන්නේ. තොපි දුවලා මම මේ තරම් දුවලා ඉන්නේ ජයග්‍රහණය කරලා ඉන්නේ කියලා කියනවනේ. ඒ ජයග්‍රහණය නොවෙන්නේ. මේ ජයග්‍රහණ කණුව මෙන්න මේ කට වෙන්නේ. මෙන්න මේ හඬ ජයග්‍රාහී කණුව වෙන්නේ. මේ කණුව වටා එකතු වෙන ඉප්පෝ විතරක් ජයග්‍රහණය කරලා තියෙනවයි කියලා මම කියනවා. ඉස්සෙල්ලා දිව්වේ ඔක්කොම හාරෝ වෙනවා. උන්ට දුවන්න පුළුවන් නිසා දිව්වා මිසක්ක යන්නේ කොහෙද කියලා දැනගෙන දිව්වර වෙන. දිනුම් කණුව මේ හඬ වෙන්නේ. දිනුම් කණුව මේ ශරීරය වෙන්නේ. සියලු දෙනාගේ දිනුම් කණුව මේක වෙන්නේ. මිනිස්සු ගියේ තමනුත් දන්නේ නැති, තමනුත් හඳුනන්නේ නැති මාවත් තුල වෙන්නේ. මාගේ ආසන්නයෙන් යන කට්ටිය ඉබ්බෝ වෙනවා. හැමදාම යන්නේ දිනල වෙන්නේ. දිනුම් කණුවත් එක්ක යන උන්ට දිනන්න ඕනද කියලා අහනවා. දිනුම් කණුවත් එක්ක යන උන්ට දිනන්න ඕනද කියලා. අවශ්‍ය වෙන්නේ නැති වෙන්නේ. ඒ වුණාට දිනන්න ඕනේ කියන කට්ටිය හා දුවපන් කියලා ලයින් එකක් දෙනවා. දුන්නම් පස්සේ ඔය දුවලා මම මේව දන්නේ අරව දන්නවයි කියලා කෑ ගහලා කියනවා. ඒ වුණාට මම ආව දන්නේ නැත්තම් තෝගේ මඩන්නේ නැහැ කියලා මං කියන දිනුම් කණුව මම වෙන්නේ. දිනුම් කණුව මේ හඬ වේ. මේ හඬත් එක්ක සමගාමීව මේ හඬ කියන මාවත් තුළ ගමන් කරොත් පමණක් අන්නේ කට්ටිය ජයග්‍රාහී මාවී බවට පත් වෙනවා. හොඳ බැත බවට පත් වෙනවා. බුද්ධ බීජය පූර්ණ ලෙස පුරවගත්ත මිනිස්සු බවට පත් වෙනවා. බුදුවරයෙකුට තථාගතවරයෙකුට ගරුත්වයක් නැතුව තිරිහන්නු වගේ මේ වෙනකොට කට්ටිය දහම් දොරටුවෙන් පැනලා ගිහිල්ලා අතරමං වෙලා ඉන්නේ. උන්ට කියන්නේ මූසිල කියලා වෙන්නේ. මූසිලයෝ කියලා වෙන්නේ. දහම් පද දීපු ගුරුවරයා අමතක වීගෙන යන බව මම නොදැක්කයි කියලා කියන්න එපයි කියලා. නමුත් මගේ උපාය කෞශල්‍ය අතිශය විශාල එකක් නේ. හිතන්න එපයි කියලා කියනවා. මේ දැන් කියන එකත් ඉස්සරහට තවත් හේතුඵල දහම් වලට ගොතලා පෙන්නුවෙන් පස්සේ ඉස්සෙල්ලා කියලා තියෙනට වඩා දැන් කියන එක ලොකුයි කියලා අරකට එක්ක සමගාමීව කරලා බැලීමට හැකියාව තියෙනවා. මම දහම් දොරටුව ලෝකෙට ප්‍රධානය කරලා ගෙනියන්න කියලා කිව්වේ මගේ හඬ වෙන්න. නමුත් ගෙනිච්චේ ගතපු යෝග්‍ය හඬ වෙන්න. බලා හඬවල් වලින් ඒ වැඩේ කෙරෙන්නේ නැති වෙන්නේ. තමුල්ලට කරුත්වයක් භක්තියක් වෙන සාමාන්‍යයෙන් තනාගනි කියලා කියනවා. තුඩ මගේ වෙන්න. තෙලි තුඩ මගේ වෙන්න. මගේ තෙලි තුඩ හැම පිරිමීඩයක් උඩින් තිබුවෙන් පස්සේ එකදු පිරිමීඩයක් නිර්මාණය වෙනවා. එකම ජාතික සැලසුමකට සියලු දෙනා එකතු වෙයි. දැන් සියලු දෙනා කරේ මොකද්ද? මගෙන් මුලින් දහම් දොරටු අරගෙන ඒ කට්ටිය තෙලි තුඩු හදාගත්තා. හදාගෙන ඉවරලා චූටි පිරමීඩ කෑලි හදාගත්තා. එතකොට මේ දහම් දොරටුවත් ඒකායන එකදු කියන තැනකට එන්නේ නැති වෙනවා. ඒකත් විෂම වෙන්නේ. ඔය සියලු දෙනාගේ කටවල් වලට පේන මානේ, ඇහෙන මානේ, වර්තමානය කියලා කිව්වේ මම වෙන්නේ. උඩින් මේ හඬ හෝ ගුරුන්ගේ නම කියා තමුල්ල දහම් දේශනා කරොත් තුඩට යටින් තියෙන කැටේ හරි ජීවත් වීමට හැකියාව තියෙනවා. තෙලි තුඩට යටින් තියෙන කැටය, ඒ පිරමීඩ තුඩට යටින් තියෙන කැටේ හරි ජීවත් වීමට හැකියාව තියෙනවා. ගුරුන් මේ හඬයි කියලා කියාගෙන තමන් ගමන් කරොත්. නැත්තම් සියලු පිරමීඩ වල මුදුනේ තියෙන කී තේරුමක් නැති තුඩවල වලට පයින් ගහලා මේ තුඩ ඉස්සරහට තියෙනවයි කියලා වෝනින් දෙන්න. හදාගත්ත සියලු පිරමීඩ උඩට මේ තුඩ තියෙනවයි කියලා වෝනින් එකක් දෙන්න. මේක ප්‍රධාන හඬ වෙයි. මේක දිව්වෙන් පස්සේ මිනිස්සු මේක වටා එකතු වෙනව මිසක් මේක නැති කරගෙන ඕගොල්ලන්ට ඔක්ක යන ගමනක් මට පේන්නේ නැති වෙන්නේ.
ඕගොල්ලන්ට ගමනකුත් නැහැ. මම කතා කරන එකෙන් වැඩකුත් නැහැ. එහෙම වෙන්න බැරි වෙයි. සියලු දෙනා සද්ධර්ම පුණ්ඩරීක සූත්‍ර ප්‍රකාර වෙන්නේ කියලා කියනවා. මා හඳුනා ගන්න වෙරවීර්ය දරන්නේ කියලා කියන. මා හඳුනා ගන්න වෙරවීර්ය දරනවා නම් සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ තේරුම් ගත යුතුයි. තවත් උපාය කෞශල්‍ය තියෙන්න තියෙන. හැසිරෙන විදිහ බලලා ඊගාව ඥානය ප්‍රදර්ශනය කරන කෙනෙක්. සමාජය හැසිරෙන විදිහ බලලා ඊගාවට වචන ප්‍රකාශ කරන කෙනෙක් වෙන. දර්ශනය බොරුයි කියලා කියන්න බැරි වෙනවා. දර්ශනය නිවීමේ දර්ශනය. 180 කියලා කියන්නේ නිර්වාණ දොරටුව වේ. නමුත් ඒකම නිර්වාණය කියලා හිතාගත්තොත් පරිනිර්වාණය නැති වෙයි. පරිනිර්වාණය දහම් දේශනා කරන්න තියෙන සූත්‍රය සද්ධර්ම පුණ්ඩික සූත්‍රය වෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ මිනිස්සු රාතන් වහන්සේලා මේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රය දේශනා කරලා ධෛර්ය සම්පන්න කරාවෙන. ධෛර්ය සම්පන්න කරනවා. ඒ මරණයට රහතන් වහන්සේලා මැරෙන්නේ නැති වෙයි. රහතන් වහන්සේලාගේ මරණයට ධෛර්ය සම්පන්න කරන සූත්‍රය සද්ධර්ම පුණ්ඩික සූත්‍රය. ඊට පස්සේදී ගෞතම බුදුහාමුදුරුවෝ පිරිනිවෙන්න කලින් යසෝදරාවත් පිරිනිවුණයි කියලා ඕගොල්ලන් අහලා තියෙනවා. සාරිපුත්‍ර මොග්ගල්ලානලා පිරිනිවුණයි කියලා ඕගොල්ලන් අහලා තියෙනවා. ගොඩාක් දෙනෙක් පිරිනිවුණ වෙනවා. හේතුව ඒ කට්ටියන්ට හරි හදිස්සියක් තිබුණ වෙනවා. අපිටත් ඕන සම්බුදු වෙන්න. අපිටත් ඕන ලෞතර බුදු වෙන්න. තව ජන්ම දෙකයි තියෙන්නේ. හරියට කියොත් තව ජන්ම දෙකයි තියෙන්නේ. නමුත් තථාගතයන් වහන්සේ සාරිපුත්‍රට මෙසේ ප්‍රකාශ කරනවා. ගැණිය නොහැකි බුදුවරුන්ට දානමාන ආදී පූජා උපහාර කර සාරිපුත්‍ර නුඹ ගියතර නොඑක් බුදුවරුන්ට තවත් දානමාන ආදී පූජා උපහාර කර ඊට පස්සේ පත්ම ප්‍රභානමින් බුදු වෙනවා කියලා කියනවා. ඒ බුදුවරුන්ගෙන් බුදුවරුන්ට යන ගාන ගැණිය නොහැකි කියලා කිව්වන් පස්සේ හිතා ගන්න බැරි වෙනවා. ඒ තරම් දුරක් ගිහිල්ලා බුදු වෙන්න තියෙන එකක් වෙන බුද්ධ කියන්නේ ඒකට. මමත් ඇවිල්ලා මේ ලෝකෙට ඇවිල්ලා විකුමක් කරාවේ. ඒ සාරිපුත්‍රට වැඩිය ඉහළින් ආපු කෙනෙක්. සමන්ත භද්‍රට වැඩිය ඉහළින් ආපු කෙනෙක්. සමන්ත භද්‍ර කියලා කියන්නේ පච්චේක බුද්ධත්වයට එන කෙනාවෙන්. ඒකනේ දහම් දොරටුව විවෘත කරන්නේ. විවෘත කරොත් ධනවන්ත තියනවා කියලා කියන්නේ. සම්පූර්ණයෙන්ම සම්බුද්ධ ඥානය නැතුව විවෘත කරන්න බෑ පසේ බුදුරෙකුටවත් මේ දහම් දොරටුව. දහම් දොරටුවෙන් නික්මෙන්න පුළුවන් හැකියාව තියෙන පසේ බුදුරෙටත් අරිහත් තුන්ටත් සම්බුදුවරුන්ටත් ඒ වගේම මගපල චිත්තක්ෂණ දකින්න කට්ටියට. දොරටුවක් ආකාරයට මුද්‍රාවක් කොට පෙන්වන්න ඔය පසේ බුදුරෙකුටවත් හයිය නැහැ. ඒකට හේතුව සම්බුද්ධ කියන පරිනිර්වාණ ධාතුව කියන දේ පසේ බුදුරු දන්නේ නැහැ. පසේ බුදුරුන්ට එය දැකටින්න බැරි වුණාට ඔවුන්ට මේ 180 ඇතුළට ස්වයංව ඥානය මෙහෙवला හේතුඵල ධම් අවබෝධ කරගෙන මේ ධර්ම දොරටුවෙන් එළියට ඒමට හැකියාව තියෙනවා. බණ දේශනා කිරීමටත් හැකියාව තියෙනවා. ඔවුන් බණ දේශනා කරායින් පස්සේ සමාජය පිස්සු වැටෙනවා, ගිනිගත්ගේ කලකෝලහල ඇති වෙනවා. ගේ ඇතුළ ගිනි ගන්නවා. ගේ වටේම ගිනි ගන්නවා. ඒ වස්සේ පසේ බුදුරයා දොරටුවක් නැතුව කතා කරනවා. ඒ අවස්සේ අර ගිනිගත්ගේ ඇතුළේ ඉන්නවුන් බුදු වෙන්නත් ලෑස්ති වෙලා ඉන්නවා. පසේ බුදුරයට වැඩිය කරට උඩට නගින කට්ටිය ගිනිගත් ගේ ඇතුළේ ඉඳගෙන කෑ ගහන මිනිස්සුත් දිහා බලලා එක් කෙනෙක් යනවා අනුත්තර සම්‍යක් සම්බෝධියට. අවලෝකී තේශර නැගිට්ටෝගෙන ඉන්න යනවා. සමන්ත භද්‍ර බණ කිව්වන් පස්සේ අවලෝකී තේශර නැගිට්ටෝගෙන ඉන්න එක්කෙනෙක් යනවා. නැත්තම් මේ ලෝකෙ විනාශ වෙයි. දහම් දොරටුව විවෘත කරන්නෙත් නැහැ. වෙනව නම් තොපි ඔක්කොම එකට බුදු වෙයල්ලා. මම නම් බුදු. මට අදාළ නැහැ තොපි බුදුද නැද්ද කියලා මං කියලා තියෙනවා. වෙන්න පුළුවන් නම් බුදු වෙයල්ලා. වෙන්න පුළුවන් නම් සෝතාපන්න සකු르දාගාමි අනාගාමි රහත් වෙයල්ලා. ඒ මඟ හොයාගනිලේ දොරටුව හොයාගනිලේ. හොයාගෙන ඉවරලා මට කියපල්ලා කියනකම් අර සමන්ත භද්‍ර කියන පසේ බුදුරයා බණ කියන මිසක්ක කිසි දිනක දොරටුව විවෘත කරන්නේ නැති වෙනවා. දොරටුව විවෘත කරන්නේ නැත්තේ ඔහුට
ඒ ධාරිතාව නැති නිසා වෙන්නේ. නැත්තම් ඔහු දොරටුව විවෘත කරනවා වෙන්නේ. දොරටුව විවෘත කරන්නේ නැත්තේ ඒ ඥාන ධාරිතාව නැති නිසා වෙනවා. කොච්චර උගත් කියලා කිව්වත් මගේ ගාව වචන තුනෙන් බිම වැටෙන කෙනෙක් වෙනවා. පසේ බුදුවරයා කියන ඔය සමන්ත බද්ද. ප්‍රශ්නයක් අහපු ගමන් ඕගොල්ලන් හිර වුණාට මං අහුව ප්‍රශ්නයක් එයා හිර වෙනවා. සම්බුද්ධත්වයේ මොකද්ද පරිනිර්වාණ ධාතුව මොකද්ද කියලා අහුවන් පස්සේ ඔය නිර්වාණ ධාතුවට හැටිය ලොකු එකක් වෙන පරිනිර්වාණ ධාතුව කියන එක. ඒක දැකලා නැගිටින්න පුළුවන් හැකියාව තියෙන කෙනාට කියනවා සම්බුදු වුණාය කියලා. ඔහුට විතරයි කියන්නයි තියෙන්නේ මං සම්බුදුයි කියලා. පස්සේ බුදුරුන්ටයි කියක් නැතෙන මං සම්බුදුයි කියලා කියන්නේ. ඒකත් මේ වෙනකොට කියලා නාගරේ ඉන්නේ. ඒකත් මේ වෙනකොට කියලා නාගරේ මං සම්බුදුයි කියලා. සම්බුදුවරු නිවන් දොරටුව විවෘත කරනවනේ. නිකන් බැණි ඉන්නේ නැහනේ. මම ලොකුයි කිය ඉන්නේ නැහනේ. සරලව බැනුම් අහන්න හරි ඕන දෙයක් කරගන්න නිවන් දොරටුව විවෘත කරලා දානවනේ. ඒ නිවන් දොරටුව විවෘත කරලා දාලා ටිකක් දුර යන්න දීලා මෙහෙ වරිල්ලයි තව දහමක් තියෙනවා කියලා දෙවෙනි ධර්මයේ සද්ධර්ම මුණ්ඩික සූත්‍රය කියලා දෙනවනේ. සූත්‍රාන්ත ධර්මය මේ ලෝකෙ තුල තියෙනවනේ. නමුත් ඔබ වහන්සේද තමන්ත භද්‍රිනි ඒ නොකල වෙනවනේ. මම කරලා තියෙනවනේ. කට්ටිය දැන් මට hina වෙනවා චි. hina වෙනව නෙමෙයි. අඬාපල්ල කියලා කියන සියලු දෙනා මේ. සියලු දෙනා එක්ක අඬාපල්ලයි කියලා කියනවා. මං ගැහුවේ බොල් වීය කියලා කිව්වා. මාවි පස්සේදි ගහනවා. මාවි ගහන්නේ කෙලින්ම මව්වරුන්ගේ කුසවල් වලට. මාවි පළ කරන්නේ මව්වරුන්ගේ කුසවල් වලට. එහෙන් බෝසත්තුරු එළියට ගන්නවා. අනාගත පරපුරට 84000ක් බෝසත්තුරුන්ගේ ඥානෙ රැගත් මිනිසුන් ඔය ලංකාව තුල පළපදියම් කරනවා. ඒක මගේ දෙවනි මිෂන් එක වෙන්නේ. රහතන් වහන්සේලා නෙවෙයි කෙලින්ම රහතන් වහන්සේලා පච්චේක බුද්ධත්ව කියන ඒවා අභිභවපු සෙට් එකක් මම ඔය මහපොළොව තුල ඔය ලංකා භූමිය තුල පහල කරවලා පෙන්නන. ඒක හදන්නේ සමාජයට හසු වෙච්ච මිනිස්සුන්ගෙන් නොවන මව්වරුන් සිංහ දේනුවන් කිරීමෙන් වෙන. අම්මලා සිංහ දේනුවන් කිරුවෙන් පස්සේ හැදෙන පැටවක් සිංහ පැටියෙක් වෙනවා. අන්න ඒ ආකාරයට සිංහ පැටවු තනා ගන්න සියලු දෙනා මහ බෝධිසත්ව අවලෝකිතේශ්වර පිළිමය තියෙන ස්ථාන වලට මාලිගා විලට කැලණියට තවත් තියෙන ස්ථාන වලට මේ බක්පෝයට සපත් වෙන්නේ කියලා දුගී මගී යාචක අසරණ වෙච්ච අතපය නැති වෙච්ච කට්ටියද ඇස්කම් ඇහෙනවනම් ඒ සියලු දෙනාමත් එක්ක නාත පිළිරුව ආසන්නයට කැලණිය මාලිගාවිල තවත් තියෙන බෝසත් පිළිරුවන් ආසන්න වලට මේ බක්පෝයට කිට්ටු වෙන්නේ කෙමින් අවලෝකිතේශ්වරයන්ගේ ආශිර්වාදය ගනිමින් අද අපි පිටුවෙමු කියලා කියනවා. අවලෝකිතේශ්වර බෝසතුන් මහා ප්‍රඥාවෙන් යුක්ත වූද කරුණාවේ බැල්ම ඇත්තා වූද සත්‍ය වූ බැල්ම ඇත්තා වූද සිත් කළු මුහුණක් සහ පිරිසිදු ඇස් ඇති ඔහු දෙස අපි ගෞරවයෙන් නිතරම බලා සිටින්නෙමු. ඔහු පිරිසිදු ආලෝකයෙන් අඳුර දුරු කරන්නා වූ සූර්යා නැමැති ප්‍රඥාවෙන්ද වාත වේගයන් හා ගිනිදැල් වලින් සිදුවන අවාසනාවන් දුරු කරමින් සියලු ලෝකයාට දීප්තිය හා ආලෝකය ගෙන දේ. මෛත්‍රී ගුණයෙන් බැබලෙන යහපත් ගුණාංගයන්ගෙන් යුතු සීලයෙන් යුක්ත ඔහු විදුලි සැරයක් මෙනි. කරුණාවෙන් පිරුණු සිත මහා බලාකුලක් මෙනි. ඔහු අමා බිඳුමෙන් ධර්මවැසි වසවන්නේය. ලෞකික ආශාවන් විනාශ කර දමන්නේය. ලෞකික ආශාවන් නැමැති ගිනිදැල් නිවා දමන්නේය. රජු නීතිය ක්‍රියාත්මක කර නඩු පවරා දඬුවම් දීම සඳහා හමුදාවක් පුර සිටියෝද අවලෝකිතේශ්වර බෝසතුන්ගේ බලයෙන් ඒ සියලු දඬුවම් වද වේදනාවන්ගෙන් මිදෙන්නේය. අවලෝකිතේශ්වර බෝසතුන්ගේ පුදුමාකාර ශබ්දයන් බ්‍රාහ්මණයන්ගේ ශබ්දයද මුහුදු රැල්ලේ ශබ්දයද මෙන් ලෝකයේ සෑම තැනටම පැතිරෙන්නේය. ඒ නිසා ඔහු ගැන නිතරම සිතිය යුතුය.
සිතුවිල්ලෙන් සිතුවිල්ලට සැකයක් ඇති නොකරගෙන අවලෝකිතේශ්වර බෝසතුන් ගැන සිතිය යුතුය. හේතුව නම් මරණයේ වේදනාවෙන් සිටින අයෙකුට වුවද ඔහු උදව් කරන්නේ මුනිවරයෙකු ලෙසිනි. මේ සියලු ප්‍රතිඵලයන් සලකා බලා මෛත්‍රී සිතින් සියලු සතුන් වෙත බලා මහා සාගරය වැනි ඔහුගේ ආශිර්වාදයන් නිසා ඔබ හිස පහත් කර අවලෝකිතේශ්වර බෝසතුන්ට නමස්කාර කළ යුතුය. මෙම අවස්ථාවේදී ධරණීධර බෝසත් තෙමේ ක්ෂණයකින් සිය අසුනෙන් නැගී සිට බුදුන් වෙතට ගොස් මෙසේ පවසන්නේය. තථාගතයන්ණනි, සත්වයින් අවලෝකිතේශ්වර බෝධිසත්වයන් පිළිබඳව ඔහුගේ නිදහස් ඊර්ති ප්‍රාතිහාර්ය බලයද විශ්වයේ සෑම තැනක් සඳහා වූ දොරටුවල පෙනී සිටීම ආදී මහත් ඵලයන් මෙම පරිච්ඡේදය කියවා ගනුයේ නම් ලබන සම්පත් සුළුපටු නොවන්නේය. බුදුන් වහන්සේගේ විශ්ව දොරටුව නැමැති මෙම පරිච්ඡේදය දේශනා කිරීමෙන් පසු මෙම සභාවේ 84000ක් සියලු දෙනා අනුත්තර සම්‍යක් සම්බුදු තත්වයට පත්වීමේ අදහස් සිත්වල අධිෂ්ඨාන කරගත්තෝය.